අවසර අරඹන්න අද අපේ අන්තරය පිළිගන්නට දෙන්න අවසර අද පිරිස කවියට කවිය කියුමට හුරු මේ පිරිස කවි එක දෙකක් නොව තව උව කිව හැකිය. ආවඩා ආයු බොහෝ වේවා. එහෙනම් අද දවසේදීත් ඔබට අවසරයි අපිට අවසරයි ඔබේ නිවසට පිවිසෙමින් අඳුරෙන් ගොඩවදින්නට ලංකාවේ ඉන්න රසික හදවත් හැමදාමත් මේ වෙලාවට මෙත් සදා විකාශයත් එක් හසුනවයි කියන වග අපි කාලාන්තරයක් තිස්සේ දන්නවා. ඒ වගේම රටවල් 167ක් පුරා ඉන්න ඔබත් මේ වෙලාවේ 111 POTV ඔස්සේ අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඒ වගේම අපේ Facebook පිටුව ඔස්සේ රැඳිලා ඉන්නවා. YouTube ඔස්සේ අපිව නරඹනවායි කියන වග අපි තාමත්ම හොඳින් දන්නවා. අද මොකද මේ කවියකින් වැඩේ පටන් ගත්තේ කියලා කෙනෙක් කල්පනා කරනවා වෙන්න පුළුවන්. අද කවිය ගැන කතා කරන්න තමයි අපේ සූදානම. කවියට ආදරය කරන උපන් කවිය හැකියාවක් තියෙන පිරිසකට අපි අද ආරාධනා කරා එන්න මේ මඩුවට ගොඩ වෙලා අපේ අඩහැරට ගොඩ වෙලා අපි කතා කරමු කියන ආරාධන අපි ඔවුන්ට සිදු කළා. ඉතින් අවසර දෙන්නකෝ එහෙනම් මට අර පළමුවෙන්ම හඬාවති කරපු කිවිඳියව මතක් කරන්න කලින් මම අපේ එහා පැත්තේ කෙළවරින් පටන් ගන්න සූදානමක් තියෙනවා. අද අපේ අඩහැරට ගොඩ වදිනවා කෑරගල වනරත්න විද්‍යාලයේ ආචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ මහත්මයා. එතුමා ඉතාමත් හොඳ දක්ෂ කවියෙක්. කවිය ගැන අපි දැනගන්නවා වගේම කවි කියනවා වගේම කවියේ ඉතිහාසය ගැන එතුමන්ගෙන් දැන කියා ගන්න අපි සූදානමක් තියෙනවා. ඒ වගේම සමස්ත ලංකා කවි සම්මේලනයේ උපලේඛිකා කාව්‍ය ශූරී යටියන්තොට කුමාරී කිවිදියට අපි තාමත් ගෞරවණීයව ආරාධනා කරා එන්න කොට වදින්න අඳුරට කියලා. ආයුබෝවන් ඔබතුමියත් තාමත් ආදරෙන් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම මීළඟට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ සමස්ත ලංකා කවි සම්මේලනයේ විධායක සභික සාමවිනිසුරු බලංගොඩ ප්‍රේමචන්ද්‍ර කිවිඳානන්ද. එතුමාත් කවියට උපන් හපන්කම් කියන ඉතාමත්ම ආදරණීය චරිතයක්. ඒ නිසා වෙන්න කවිය ගැන කතා කරන්න එතුමන්ටත් අපි ගෞරවපූර්වකව හිතින් ආරාධනය කළා. ඒ වගේම දැන් මේ පිරිස අතරේ තව තරුණෙක් හිටියොත් එහෙම කොයිතරම් මේ අපූර්වදනේ. එහෙම කියලා කියනොත් නිකන් මං ගැනම දුක හිතෙනවා මම තරුණ නැද්ද කියලා. කොහොම හරි කමන්නේ මටත් වඩා තරුණ අපේ තරුණයෙකුට ආරාධනා කළා අද දවසේදී අඳුරට ගොඩ වැදිලා මේ කතාව හටම එකතු වෙන්න කියලා. එතුමන් හොඳ කවියට දක්ෂයෙක් වගේම මේ කතාවට දක්ෂයෙක්. ඒ හින්දා අපි ආරාධනා කළා යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී චනරු මල්ෂාන් පෙරේරාට. ආයුබෝවන් ඔබට. අපි ඔහුගෙන් මේ කවියේ වතගොත දැනගන්න සූදානමක් තියෙනවා. මේ හතර දෙනත් එකතු වෙලා තමයි අද අඳුරේ පුරා හෝරාවක කාලයක් පුරා අපි දිගහරින්න බලාපොරොත්තු වෙන්නේ. විශ්වාස කරනවා කවියට ආදරය කරන ඔබට අඳුරේට ආදරය කරන ඔබට මේ හෝරාවක කාලය බොහෝම ආදරණීය බොහෝම සුවිශේෂී කාලයක් බවට පත් වෙනායි කියන වග. එහෙනම් ඉතින් කොතනින්ද පටන් ගන්න? හතර දෙනාම කවියට දක්ෂයින් හොඳ කවිකාරයෝ හතර දෙනෙක් තමයි ඉන්නේ. ඒක නිසා මම පටන් ගන්නම් හඳුන්වා දුන්නු තැනින්ම අපේ කෑරගල වනරත්න විද්‍යාලයේ ආචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ මහත්තයාගෙන්ම කතාව ආරම්භ කරන්න සූදානම්. මේ කැලුම් මහත්තයෝ දැන් කවිය කියන්න කලින් අපි කවියේ මුල හොයාගෙන හිටියොත් එහෙම හරි වටිනවනේ. කවිය කියන්නේ මොකක්ද? අපි එතනින්ම පටන් ගමුකෝ. කවිය පිළිබඳව කතා කරනකොට කවියට මූලාශ්‍ර වෙච්ච ප්‍රධාන සාහිත්‍යය කතා කරනවා. අපි සිංහල වගේම පාලි සංස්කෘත සාහිත්‍ය තුලත් ගද්‍යම් පද්‍යම් මිශ්‍රංච තත්‍රි දෛව විවස්තිතං පද්‍යං චතුස්පදී තංච වෘතං ජාතිරිති විදා කියලා. සමස්ත සාහිත්‍යයේම කොටස් දෙකයි ගද්‍ය සහ පද්‍ය කියලා. පද්‍ය බෙදෙනවා කොටස් පහකට. එතකොට අපිට කතා කරන්න මූලාශ්‍ර කීපයක් එනවා. එකක් තමයි පාලි සාහිත්‍ය, අනිත් එක සංස්කෘත සාහිත්‍ය, අනිත් එක සිංහල සාහිත්‍ය. මේ සාහිත්‍ය තුනම ගත්තට පස්සේ පාලි සාහිත්‍යයේ සහ සංස්කෘත සාහිත්‍යයේ පොත් දෙකක් තියෙනවා වුත්තෝදේ සහ වෘතරත්නාකරේ කියලා. තව සුබෝධ අලංකාරය තියෙනවා. අපේ තියෙනවා එළුසඳස් ලකුණු. විශේෂයෙන්ම කතා කරන්නේ මේ මූලාශ්‍ර කරගත්ත මේවත් එක ගත්තට පස්සේ ඊගොඩ සියබස් ලකර. මේ වගේ තමයි අපේ කවිය පිළිබඳ අර්ථ සීමන තියෙන්නේ. සරල වශයෙන් කිව්වොත් කවිය කියලා කියන්නේ ඇදලා පැදලා තාලයකට ගෙයිය හැක්කේ කවිය. සරලව කිව්වොත්
කවිය ඔන්න ඔහොමයි. ඉතින් නිතාමත්ම මිහිරිවට අද දවසේදී ආරම්භයක් ලබා දුන්නේ අඳුරේට අපේ ආදරණීය කිවිඳිය. ඒ නිසා වෙන සූදානමින් ඉන්න අපේ කුමාරී කිවිඳිය ගාවට දැන් අපේ කැලුම් මහත්තයා හොඳ ආරම්භයක් අරන් දුන්නනේ මේ කතාවට. ඔබෙන් දැනගන්න කැමති කවියක් අහන්න, කවියක් රස විඳින්න, කවියක තියෙන సౌందర్యාත්මක බව තේරුම් ගන්න බැරි හදවතක් තුල සංවේදීතාවයක් තියෙන්න පුළුවන්ද? සමහර විට තියෙන්නට පුළුවන් අපිට. නැහැයිව කියලා කියන්නටත් බෑ. නමුත් මේ කවිය තුලින් පුළුවන් ඕනෑම හදවතක් සන්තරපණය කළලා කවිය පැත්තට යොමු කරලා ඔහුට යම්කිසි ආස්වාදයක්, රසාස්වාදයක් ලබා ගන්නට. එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා කවිය ගැන අපි තව කතා කරන්න ඕන කාලයක් උදා වෙලා තියෙනනේ. හේතුව වෙන්නෙම අපි දැන් කවිය අහනවා හරි අඩුයි. අපි පාසල් වල ඉන්න දරුදරියන් උනත් දැන් කවි ලියනවා හරි අඩුයි. ඉස්සර නම් මේ පෙම් හසුනක් ගියත් කවියක් දෙයක් ඕකේ තියෙනවාමයි. මේ ඔබතුමියත් සමහරකට ඔය අද්දක විඳලා ඇති. ඒ අතීතේ මතක් කරනකොට අපි පාසල් යන අවදී අපිත් ඔය පෙම් හසුන් එහෙම ලියුවේ බොහොම ලස්සනට කවියෙන් තමයි. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියටනේ. ඔව්. ඉතින් ඇත්තටම ඉතින් අද බලනකොට කවිය නෙමෙයිනේ. අපි දුරකථනයේ ඔස්සේ තමයි හැම දෙයක්ම මේ පණිවිඩ හුවමාරු වෙන්නේ දුරකථනයේ හරහා. ඉතින් අපි ආදරණීය දුවදරුවන්ට ඉල්ලීමක් කරනවා. බොහොම ප්‍රවේශමෙන් දුරකථන මේ හුවමාරු කරන්න, පණිවිඩ හුවමාරු කරගන්න. දැන් ඔන්ලයින් තාක්ෂණයත් එක්ක ගොඩක්ම දුවදරුවන් ඇබ්බැහි වෙලා ඉන්නවා මේකට. ඉතින් අපි ඔයාලට පුංචි ඇරයුමක් කරනවා, ආරාධනයක් කරනවා. පොතපත නිරන්තරයෙන් කියවලා ඔය ගද්‍ය පද්‍ය සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ලබා ගත්තොත් ඔබේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඒක සුබදායක මාර්ගයක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම කවිය ගැන කියනකොට කවියේ ආරම්භය මතක් කරනකොට අපි තප්පරයක්කින් කවිය ආරම්භය මතක් කරන්නේ නොගිනෝ ටිකක් විතර දුර බැහැර යන කතාවකට මුල පුරන හින්දාම මම පොඩ්ඩක් එතනින් නවත්ත ගන්නවා අර මුල කතාවට ආයෙත් සම්බන්ධ කරගන්න ඕනේ හින්දා. දැන් ඔය පෙම් හසුන් එහෙම ලියනකොට කොයිතරම්නම් සුන්දර කතාවක් ඇතුලේ තියෙන්නේ නැද්ද නේ? හදවතම මේ හදවතින්ම ආදරය කරන කෙනෙක්ගේ හිතේ තියෙන ඔක්කොම දේවල් ටික කවියක මේ වචන ටිකකට හරි මේ ලඟු කරලා අරගෙන ඔය කවිය ලියට දානවනේ. ඒ කාලේ කියපු කවියක් එහෙම මතක් වෙයිද මේ වෙලාවේ? ඒ කාලේ කියපු කවියක් මතක් වුණේ නැතත් කවන්නේ. පෙම් හසුනකට අද උනත් ගලප ගන්න පුළුවන් විදිහ අපි කවියක් මතක් කරගමුකෝ. ආලය ආදරය ප්‍රේමය කියන හැම දුක කඳුලකට හුරු වෙන බව දනිමි මම දුටුදා පටන් මගේ රාජට බැඳුනි පෙම පිම්බර හිමි සඳුගේ සොඳුරිය අනගීතම. ඉතින් දෙයනේ මේ හඬ අහපු හදවතක් මේ හඬ විඳපු හිතක් ඔය හඬ වශී නොවී තියෙයිද? ඒ කාලේ ඉතින් කොහොම දේවල් වෙන්නේ නැති පෙම් හසුන් හොවාරු වෙනකොට ඉතින් ඒ කාලේ කොහොමද දේවලුත් වෙන්න ඇති. මොනතරම් අපූර්වත්වයක් අපේ කවිය තුල තිබෙනවද? අපේ මේ සිංහල භාෂාව තුල තිබෙනවද? අපේ సౌందර්යය තුල තිබෙනවදනේ? ඒක තමයි අපි ඒ කාලේ බෙදා හදාගත්තේ. ඒ දවස්වල අපේ හිතවල මේ සංවේදීතාවය ඇති කරන సౌందర్యාත්මක සංවේදීතාවයක් ඇති කරන්න ඔන්න ඔය කවිය හරිය ලොකු වෙහෙසක් මහසයක් අරගෙන තියෙන කවියෝ බොහෝ වෙහෙසක් අරගෙන තිබුණා. ඒ කාරණේ තමයි අද දවසේදී මේ කවිය අපෙන් ටිකෙන් ටික අපේ වර්තමාන පරම්පරාව තුලින් ඈත් වෙලා යනවා දෝ කියලා හිතන කාලයක ආයමත් සරයක් මතු කරලා ගන්න අපි උත්සාහ කරන්නේ. ඔන්න දැන් ආරම්භයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අර කවිය ගැන ඊටු විස්තර කියන්න කිව්ව කතාවට. ඔව් ඇත්තටම සම්පත් මහත්මයා අපි හැම කෙනෙක්ම ආදරණීය දෙමව්පියන්ගෙන් මෙලව එළිය දුටු උදවිය. ඉතින් ඇත්තටම මව් කුසේ ඉන්නකොට පටන් මේ දරුවාට දැනෙන ඒ රස වින්දනේ කවියෙන් එක කියලා නිම කරන්නට බෑ කියලා අපි අහලා තියෙනවා. මව් කුසේ ඉන්නකොටත් අම්මා කුසාතකගා කියන කවි දැන් අම්මලා කියනවද කියලා හිතන්න අමාරුයි. ඉස්සර අම්මලා නම් එහෙම කුසේ දරාගෙන ඉන්න දරුවා පිළිබඳව කුස පිරිමදිමින් ඒ කියන කවි ආදරය, කරුණාව, දයාව ඒ සියල්ලම ඒ දරුවට දැනෙනවා. එහෙම දැනිච්ච දරුවෝ තමයි අද හොඳ වියත් පුරවැසියන් වෙලා මේ ලෝකේ ඕෂධී තරු වගේ වැංජෙන්නේ බැබලෙන්. ඉතින් අර ඉස්සරලාම දොයි
දොයි දොයි බබා කියලා කියන්නේ දරු නැලවිල්ලනේ. ඉතින් මට මතක් වෙන්නේ මේ ආදරණීය අම්මලා තමන්ගේ ආදරණීය දරුවන් අලවන්නට ගායනා කරපු දරු නැලවිල්ලක් තමයි මුලින්ම මට මතක් වුණේ. ඇය හිටිවන කව කියන්න අති දක්ෂ කිවිඳියක්. ඒක නිසා අපි ඉතින් විටින් විට එක මාතෘකා ගැන ඇයගෙන් කවි මේ රස විඳින කවි අහන්න සූදානම්කුත් තියෙනවා. දැන් මගේ වම් පැත්තේ දැන් ඇය මේ විදිහට ඉතාමත් මිහිරි කවි ගායනා කරනකොට දකුණු පැත්තේ ඉන්න චරිතයත් ඒ වගේම තමයි. අපේ සමස්ත ලංකා කවි සම්මේලනයේ විධායක සභික සාම විනිසුරු බලංගොඩ ප්‍රේමචන්ද්‍ර කිවිඳාරන් තමයි මගේ අනිත් පැත්තෙන් ඉන්නේ. ඔබතුමන්ගෙනුත් දැනගන්න කැමති ප්‍රේමචන්ද්‍ර මහත්තයෝ අපි දැන් මේ උපතේ ඉඳන් විපත දක්වාම කවි කියපු જાතියක්නේ. જાතියක්. උපතට අපිට දරුණු ඇලවිල්ල තිබුණා. කොටහළු ගෙදරට කොටහළු කවි තිබුණා. එතකොට විපතට අපිට වැළපිල්ල තිබුණා. මේ විදිහේ කවි කියපු જાතියක් අද වෙනකොට ඉන්න තැන කවිය ගැන කතා කරනකොට අපි මේ හරි සතුටින් කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ කියලා හිතන වෙලාවකට. බොහොමත්ම ස්තුතියි. අද මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව මම පළමුවෙන් අපි සියලු දෙනා වෙනුවෙන් අපේ කෘතඥතාවය පුද කරන්නට කැමතියි ඔබතුමාලාට. ඉතාමත් වැදගත් ඒකම කාලීන මාතෘකාවකට තමයි අපිව කැඳවලා තිබුණේ. මොකද මේ කවි කියන එක නා කවියට නැතුව සුපර් ස්ටාර් එකට කැඳවලා හරියන්නේ නැහැ නේ. ඔව්. ඒ නිසා ඔබතුමාලා හරියට හොයලා බලලා කිරලා මැනලා අවශ්‍ය පිරිස අද වැඩසටහනට තෝරාගෙන තිනවා. ඒ පිළිබඳවත් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබ මගෙන් ඇහුවේ මේ අපේ කවියට දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ විවිධ දේවල් කරපු උපතින් ඉඳන් විපත දක්වා සම්බන්ධකමක් තියෙන කවියට අද මොකද වෙලා තියෙන්නේ කියන එක. ඇත්තටම මේ අපේ අර කරුන්සි ලියනගේ ආචාර්යතුමා මුලදී හඳුන්වා දීපු විදිහට මේක තනිකරම කවියට වඩා සාහිත්‍යයත් එක්ක එකට බද්ධ වෙලා තියෙන දෙයක්. ඔව්. ගැමි සාහිත්‍ය ඒතකොට යන කලා නොඑක් දේවල් මේකට සම්බන්ධ වෙලා තියෙන දේවල්. අනිත් එක මිනිස් ජීවිතේට උපතේ ඉඳන් විපත දක්වාම ලේවලින් බද්ධ වෙලා තියෙන කාලයක් තමයි කවිය. ඒ නිසා තමයි අද දක්වා සමාජයේ මේ කවිය නොනැසී පවතින්නේ. හැබැයි මේකේ බොහොම වැදගත් දේවල් කරලා තියෙනවා. බොහෝ අවස්ථාවල මේක සමහර අවස්ථාවල බොහොම පොඩ්ඩක් උඩට ඉල්පලා තියෙනවා. සමහර අවස්ථාවල පල්ලෙහා බහින වෙලාවල් තියෙනවා. ඒ නිසා අපේ රට නිදහස් කර ගැනීම සඳහා අපි කවුරුත් දන්නවා අපේ රටේ නෝනත් එස්මහින්ද හාමුදුරුවෝ කවියෙන් જાතියක් නැගිට්ටුවපු හාමුදුරුවෝ. සිංහල ජාතිය නැගිට්ටුව කවියෙන්. පෑන්තුඩෙන් යුද්ධ කරපු අය. ඔව්. ඒ වගේම මේ කවි තියෙන එක එක වර්ග. ඒ අතරේ තියෙන සෙත් කවි. වස් කවි. දෙකම ළඟ ළඟ යන දෙකක්. වෙයි කරන්නේ දෙගොල්ලක්ම. වස් කවියකින් පුළුවන් කෙලින් ඉන්න පුද්ගලෙක් බිම දාන්න පුළුවන් හරහවට්ටන්න පුළුවන්. සෙත් කවියකින් පුළුවන් ඒ පුද්ගල නැගිටවන්න. අන්න ඒ වගේ නිකන් ජීවමාන බලයක් තියෙනවා මේ කවිය තුල. ඕනෑම කෙනෙකුට ජීවිතේට මොහොන නොබලන්න පද හතරකින් ගොනු කරලා අදහස කැටි කරලා කියන්න පුළුවන්කම තියෙන දක්ෂ කවියෙකුට කෙනෙක් බොහෝ කාලයක් තරහ වෙලා ඉන්න පුළුවන් විදිහට ගිනන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අද වෙලා තියෙන මේ කවියට ඔබතුමාලා වගේ මේ ටීවී channel වලින් කැඳවලා මෙහෙම අවස්ථාවක් දුන්නට බොහෝ දුරට බොහෝ channel වලින් මේකට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ඒ නැති එක තමයි කවි පොඩ්ඩක් පල්හැට වැටලා තියෙන හේතුව. අයි පොඩි පණිවිඩයක් දෙමු දෙන්න. ඔව්. පොළු ලෝකයක් බලාගෙන ඉන්න වෙලාවේ අපි පොඩි පණිවිඩයක් දෙමු. මේ තමයි පණිවිඩේ මාතෘකාව මෙන්න මේක. ඔව්. මම මේකත් කියන්නකෝ අපිට අඩුපාඩු ටික ඔබතුමා එකතු කරගන්න. දැන් ඔබතුමාගේ පරම්පරාව සහ ඔබතුමාගේ පස්සේ පරම්පරා කිහිපයක්ම කවියත් එක්ක අපේ සෞන්දර්යයත් එක්ක අපේ මේ ලියනවා කියන එකට හරි සාධාරණයක් කරව පිරිසක්. එතනින් එහා පිරිස මේ ඔන්ලයින් තාක්ෂණය හරහා මේ අකුරු ලියන්න උහුරුවක් තිබුණේ නැහැ. ඔව්.
දැන් පුදුමයි කාලේ අත්තකුරු ලියනවා කියන එක ගෑන්ලා දරුවෙක් වෙන්න පුළුවන් පිරිමි දරුවෙක් වෙන්න පුළුවන් සමහරන් ගෑන් ළමෙක් ලස්සනට අත්තකුරු ලියන එක සාමාන්‍යද හැබැයි පිරිමි දරුවෙක් මේ අත්තකුරු හරි ලස්සනට ලියනවා කියපුවම ටිකක් විතර අද කාලේ නම් ටිකක් ඒක එච්චරම දකින්න නැති කාරණයක් නේ හැබැයි ඒ දවස්වල පිරිමි දරුවොත් හරි අපූර්ව මේ කවි නිසඳස් හරි ලස්සන අත්තකුරුන් මුතුවන් අකුරෙන් ලියලා තියෙනවා ඒතර ඔන්න ඔය කාල දෙකේ වෙනස අපි කවියකින්ම කියමුද අද කාලේ ඔන්ලයින් තාක්ෂණයත් එක්කලා දරුවෝ කරන ගනුදෙනුවයි එදා කාලේ මේ සෞන්දර්යයත් එක්ක සාහිත්‍යයත් එක්ක ඔබතුමා නියෝජනය කරවන්න પરම්පරාව සහ ඊට පසු પરම්පරා කීපයක් කරපු ගනුදෙනුව අපිට කවියකින්ම මතක් කරගමු. හරියට අදින් 20-30 වසරකට පෙර ලියුවත් නපුර කටු පෑනින් ලැබිනි හුර ඒ පිළිබඳව අද දවසෙත් මිනිහි කර සිහිපත් කරමි කවි සිතුවිලි අවදි කර සිතුවිලි දා තිබූ එකිනෙක අගේ කොට සමහර විට තිබුණත් පොඩි ඇදේ පිට විවිධ නිරන්තරම ඉඳ උදේ සිට අද කවි රැගෙන යයි නූතන යුගයකට ස්තුතියි ඔය ගැළපිල්ල ඔය ගෙත්තම් කිරීම කොයිතරම් නම් මිහිරිද කොයිතරම් නම් අපූර්වද ඒක අද අපිට නම් සැබවින්ම ආශ්චර්යාත්මක කාරණයක් හේතුව අපේ પરම්පරාව ඇතුළුව අපිට පස්සේ પરම්පරා කිහිපයක කෙනෙකුට කිව්වොත් එහෙම කවියක් ලියා ගන්න පුතේ ඔයාලට දෙනවා විනාඩි 15ක කාලයක් කවියක් ලියන්න එලි සමයේ එලියට හරියට රැකලා ලියන කවියක් ලියලා පෙන්නන්නෝ කියලා කිව්වොත් එහෙම දැන් විනාඩි 15 වැඩි කිරීම පිටිපස්සෙන් තව ඉලක්කම් 4ක් 5ක් විතර දාගන්න වෙනවා. ඒ වගේ කාලයක් ගත කරන තරකට අද වෙනකොට කාලය ඇදලා දෙන හැමෝම ගැන නෙමෙයි කතා කරන්නේ. බහුතරයක් දෙනා එහෙම වුණාට ඊටමත් සුළුතරයක් දෙනා කවියට අදටත් ආදරය කරන කවිය රැක ගන්න උනන්දු වෙන උත්සාහ කරන තරුණ පරම්පරාවකුත් ඉන්න අපි වුණත් තාමත් කරු කටයුතු ලෙසින් කරු කටයුතු සිදිනුතු මතක් කරනවා. දැන් අපි ඉන්න සෝදනමින් ඉන්න අපේ മന്ത്രിතුමා ගාවට. අපේ යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී චනරු මල්ෂන් පෙරේරා ගාවට තමයි අපි මීළඟට එන්න සූදානම් වෙන්නේ. චනරු දැන් තාරුණ්‍ය නියෝජනය කරන කෙනෙක් විදිහට ඔබ කවියට ගොඩක් ආදරේ ගොඩක් ආසයි සහ මේ දේ රැක ගන්න උත්සාහ කරනවා කියලා අපි හොඳට දන්නවා දැන්. පුංචි කතා බහක් මීට කලින් තිබුණේ ඉඳම දන්නවා කවිය රැක ගන්න උරදෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක් ඔබ කියලා. ඒ කාරණේ ගැන අපි විස්තර කතා කරමු. ඒ වගේම මේ කවිය විවිධ ආකෘති තියෙනවානේ. දැන් ඔන්න අපේ මේ කැලුම් මහත්තයා නම් ආරම්භකුත් අරන් දුන්නා මේ කවිය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. අපි ඒ ගලායෑමටම එකතු වෙලා කවිය කියන්නේ මොකක්ද කියලා ඔබට දැන් විදිහ ගැනත් කතා කරමු. කවි ආකෘතිය ගැන ඒත් එක්ක තරුණයෙක් විදිහට කවිය රැක ගන්න ඕනේ ඇයි කියන කාරණේ ගැන අපි කතා කරමු. ප්‍රවීණ කවි කිවිඳියන් එක්ක ආධුනික මමත් මෙත් TV අන්ධහැරයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා. කැලුම් සර් කිව්වා වගේ කවිය කියන්නේ රසය ආත්මය කොටගත් වැකිය. ඒ නිසා අර එක ප්‍රකාශයක් තියෙනවා හැමෝම හදවතින් කවියෙක් කියලා. අපි හැමෝගෙම ඇඟේ රිද්මයක් තියෙනවා. ඉතින් කුමාරි නන්දා කවියක් කියද්දී අපේ යටියන්තොට කිවිඳිය මේ අපිව අමුතුම ලෝකයකට අරයි යනවා. තරුණයෙක් විදිහට අද කාලේ මේ නැති වෙන අපේකම අපේ අර ගමයි පන්සලයි වැවයි දාගෙබයි රතු සිවුරයි කහ ගොයමයි මේ සංකල්පය අද නැති වෙලා යනවා. ඉතින් තරුණයෝ විදිහට අපිට හැකි පමණින් මේ කවිය රැක ගන්න. කවිය විතරක් නෙමෙයි අපේකම මේ අපේකම අපේ සංස්කෘතිය ඊළඟට අපේ උරුමයන් මේ දේවල් රැක ගන්න ඕනේ. ඉතින් අපේ උරුමයන් කියලා ගත්තාම
කොටස් තුනක් තියෙනවා. භෞතික උරුමය, ඒ වගේම මේ මානව සම්පත වශයෙන් වටිනා උරුමයන් තියෙනවා. මේ වටිනා උරුමයන් මං හිතන විදිහට ඒ විතරක් නෙමේ ජීවාත්මක උරුමය. ජීවාත්මක උරුමය කියලා කියන්නේ කවිය, භාෂාව, මේ දේවල් අපේ ජීවාත්මක උරුමය. ඒ නිසා අද මාතෘකාව ගැමිදිවියයි ජන කවියයි. එතකොට ජන කවිය අපේ හදවත් වලට ගොඩක් සමීපයි. ඉතින් වර්තමානයේ අපි ගත කරන්නේ මේ දුරකථනත් එක්ක, අලුත් තාක්ෂණයත් එක්ක. අපේ පරපුර කවියෙන් ගොඩක් දුරට ඈත් වෙනවා. හැබැයි කවියකට කියන්න පුළුවන් බොහෝ දේවල් කතාවකට කියන්න බෑ. කවියෙන් විනාඩි කිහිපයකින් මහා ලොකු කතන්දරයක් ලඝු කරලා හරි ලස්සනට කියන්නට පුළුවන්. ඉතින් මේ අඬහැරේ වැඩසටහනට ආරාධනා කළාම ලොකු සතුටක් දැනුණා. මේ වගේ ලෝකයා රටක් දන්න කවියෙක් කිවිඳියක් එක්ක, ඒ වගේම ප්‍රවීණ සිංහල දේශකවරයෙක් සමග තරුණයින්ගේ හඬ මෙතනට ගේන්න මට ලැබීම සම්බන්ධයි. අපිට සතුටුයි ඔබ කැඳවා ගන්න ලැබීම සම්බන්ධයෙන්. මොකද තාරුණ්‍යයේ ඉඳගෙන මේ අපේ දේවල් අපෙන් ටික ටික ඈතලා යන අපේ දේවල් සම්බන්ධයෙන් අගය කරන්න, ඉදල් රැකගන්න ඉදිරිපත් වෙන චරිතයක් විදිහට ඔබ කැඳවා ගන්න ලැබීමත් අපේ සතුටක්. අපි ආයත්මත් එන්න සූදානම් ඉන්න අපේ යටියන්තර කිවිඳිය ගාවට. මේ කුමාරි මහත්මිය, දැන් ඔබ කිව්වනේ මේ තවත් කවි කියන්න දක්ෂ කෙනෙක් මෙතන ඉන්නවා. අපි විතරක් නෙවෙයි තවත් කවියට උපන් හපන්කම් තියෙන කෙනෙක් ඉන්න මෙතන කියලා කිව්වනේ. පුංචි අභියෝගයක්වත් කරා අද නම් කවියක් කියවනවායි කොහොම හරි කියලා. මොකද මේ හැංගි හොරා කවි කියපු කට්ටිය කැමරාව ඉස්සරහා කවි කියපුවම තවත් වටිනවන්නේ. ඇත්තටම මේ කැලුම් ශ්‍රී ලියනගේ කියන්නේ ප්‍රවීණ සිංහල දේශකතුමෙක්, අති විශිෂ්ට ගුරුවරයෙක්. ඒ වගේම අපි මේ නිරන්තරයෙන්ම මේ කවි කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මේ කාලේ නම් බොහොම වැඩ කටයුතු අඩුයි මේ කොවිඩ් නිසා. කැලුම් සර් කියන්නේ මගේ කල්යාණ මිත්‍රයෙක් බඳු කෙනෙක්. ඒ වගේම බලංගොඩ ප්‍රේමචන්ද්‍ර කිවිඳුනුත් ඒ වගේ අපි කට්ටිය එකතු වෙලා කරපු කවි මඩු, ඒ වගේම තොරන් සල්පිල් අනන්තයි අප්‍රමාණයි. කැලුම් මාත්‍යෝ අය පොඩ්ඩක් කවියකින් පටන් ගමු. මොකක් හරි වැඩක්. අපි මාතෘකාවක් මන් දෙන්නේ නැහැ. කැමති මාතෘකාවක් වශයෙන් ඔබතුමාට ඔන්න හැකියාව තියෙනවා සහ නිදහස තියෙනවා. කවියකින් ඔබේ හඬ අවදි කරන්න. රස කවි කලාවක අඬ හැරයගෙන පිනවන සොඳුරු රැයකදී හමු වන සිහින දකිමින් සිටින ඔබ නව නලු රස විඳින සැමටම රයුමක් කවි රස විඳ ගන්න. ඔබේ කතාවට 100,000ක් මාත් සාක්ෂි. කතාවට විතරක් දක්ෂ මේ කෙනෙක් කියලා කිව්වට කවියටත් හරිම දක්ෂයි කියලා දැන් අපිට පේනවා. හිටිවන කවි කියන තුන්ට එදාවත් උඩ හපුරු හැකියාවක් තියෙනවා. මට වඩා හොඳට ඔය දෙපළ මේ මේ අවස්ථාවක් දෙන්න. ඔව්. මොකද මේක අහමු සිදුවීමක් වුණා. මම මෙතුමියගේ දුවට උගන්වන්නට ගියා. මම කවි කියන්නේ නැහැ එතකොට. ඊට පස්සේ මෙතුමිය තමයි කතා කරගත්තේ කැලුම් සර් එන්න. සැඟවුණු දක්ෂතා හොයාගෙන තියෙන මේ මෙතුමියම තමයි. ගෙදර ගිහිල්ලා ඉතින් අර නූතන පද්‍ය සංග්‍රහයම කරනවනේ. මම දන්නේ නැහැ මෙතුමිය කිවිදියක් කියලා. ඒකයි වැඩි කියන්නේ. මම දන්නවනම් එහෙම කරන්නෙත් නැහැ. ඊට පස්සේ ඔතනින් ආරම්භ කරපු ගමනක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් දුරට ගමනක් ආවා අපි ඉතින්. ඔතනින් පටන් ගත්ත අර සැඟවුණු කුසලතා හොයාගත්ත එක ජීවිතේ මොන තරම්නම් වටිනවද කියලා හිතන්නකෝ. ඒව තමයි ජීවිතේ මතක සටහන් බවට පත් වෙන කාලයකදී. දැන් ඔබතුමන්ගෙන් අපි ආයෙත් සර පොඩ්ඩක් විස්තරයක් දැනගන්න කැමතියි. දැන් මේ පිරිස එකතු වෙලා ඔබ 4 දෙනා එකතු වෙලා මේ අර නිකන් උඩුගන් බලා පිහිනනවා වගේ ගමනක් නේ අද කාලේ මේ කරන්නේ. මොකද ඇත්තටම කිව්වත් මේ කලු මහත්තයෝ මේ අපේ પરම්පරාවේ අපි හැට කනට පේන හැකන වැටෙන අපේ පිරිසක් ඉන්නවනේ. ගොඩක් දෙනෙක් කවියෙන් ඈත් වෙලා, ගොඩක් දෙනෙක් සෞන්දර්යෙන් ඈත් වෙලා ඔවුන් ගීත රස විඳිනවා, කවි රස විඳිනවා. හැබැයි ඒ සමහරකට ඒ වචනවල තේරුමක්වත් දන්නේ නැතුව අර අර්ථ රසය දන්නේ නැතුව ශබ්ද රසය විතරක් මූලික කරගෙන ඔවුන් ඒ දේවල් අහනවා. ඇත්තට කිව්වොත් එහෙම ගීත අහනවා විතර ඒ දේවල් වල තියෙන අර්ථය හිතට ගන්නෙ නැහැ.
මේ ඒ නිසා මේ ඔබ ඇතුළු කණ්ඩායම එකතු වෙලා මේ කරන වැඩේ ගැන අපි පොඩි පැහැදිලි කරමුකෝ කරගමු. කොහොමද කට්ටිය එකතු කරගත්තේ? කොහොමද කට්ටිය එකතු වුණේ? මොන වගේ දෙයක්ද ඔබ ඇතුළු මේ පිරිස කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම කවියෝ කියන්නේ හදවත පොහොසත් මිනිස්සු. ධනයෙන් බලයෙන් පොහොසත් නැහැ. හදවත පොහොසත් වෙන කවිය. ලේ පිරිසුදු මිනිස්සු ටික. මේ පිරිසුදු මිනිස්සු ටික. දැන් අපි කොහේ හරි ගියාම අපේ කටින් කියවෙන්නේ කවියක් මිස වස් කවියක් නෙමෙයි. මේ හේතුව මොකද දැන් අර අපේ මෙතුමත් කිව්වා අර සෙත් කවි සහ වස් කවි පිළිබඳව. ඒක මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කවිය අපේ ලොකු අයිතියක් තියෙනවා. අපි ඔක්කොම කවිය ගැන කතා කරනවා. අපි කවිය තුල ඉන්නවා. හිටියට අපේ සිංහල කවියේ ආරම්භය ඉන්නේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ ලියලා තියෙනවා මේ සුත්තනිකා යට්ට කතාවට පරමත්ත ජෝතිකා කියලා පොතක්. ඒ අට්ට කතාවේ එනවා මේ ගෙවිලියක් ගංගාසබඩ මාර්ගයේ ජාති ජරා ව්‍යාධි මරණ ගැන කිව් කවිය අහලා සංඝසට නමක් රහත් වුණා කියලා. අපි එතකොට සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් චරිතය ගත්තත් උන්වහන්සේ අර සත්පියුම් පිට වඩින්නේ ගාථාවක්. එතකොට පාලියෙන් ගාථා, සංස්කෘතයෙන් ශ්ලෝක, සිංහල භාෂාවෙන් කවි. ඊගාවට ඒ ආපු එකට හරි යුගයට එනවා. එනකොට ඕකේ තියෙනවා නව නනු රසය. රස 9ක් තියෙනවා. 10 වෙනි එක තමයි සාධාරණ රස. අපි හැම වෙලාවෙම බලන්නේ සාධාරණ රසයක් එකතු කරලා දෙන තමයි කාටයි. මේ අපි හැම දෙනාම එකතු වෙන්නේ හැම කවියකින්ම බලන්න. ඊගාවට සෙත් කවිය වස් කවිය කියලා කිව්වා. වෑත්තෑවි හාමුදුරුවෝ ඇවිල්ලා ලංකාවේ එකම වටිනාම ග්‍රන්ථය ලියපු ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තොටගමුවේ රාහුල හාමුදුරන්ගේ ගෝලයා. ඒ තමයි ගුත්තිල කාව්‍ය. උන්වහන්සේ ලියුවේ එකම පොත. ඒක ලියනකොට ඒක ලියුනේ පළවෙනි කවිය වායුගණේ. වායුගණයෙන් ලියුනේ. ඒ වායුගණයෙන් ලියවිච්ච නිසාම මාටින් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ සිංහල පද්‍ය සාහිත්‍යයේ අග්‍රමාණික්කය තමයි ගුත්තිල කාව්‍ය කියලා. ඊට පස්සේ වෑත්තෑවේ ස්වාමින් වහන්සේ එතනින් එහාට සාහිත්‍යයක් කරන්නේ නැහැ. ඒ නිසා අර සෙත් කවිය සහ වස් කවිය ගැන මෙතන මතක් කරපු නිසා ඔය එළුසදස් ලකුණ කියලා කියන්නේ උන්නෝකට භාවිතා කරන පොත. ඒකේ තියෙන්නේ ලඝු ගුරු නනමය යුතේයම් මාළනී භෝගි ලෝකයි. ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඔය ටික අරගෙන ඉවරලා මේ ඝන පිහිටවපු ගමන් එක්ක සෙත් කවියක් හදන්න පුළුවන් එක්ක වස් කවියක් හදන්න පුළුවන්. ඒ කාලෙත් මේ ප්‍රේමචන්ද්‍ර මහත්තයෝ දැන් වස් කවිය සෙත් කවිය කියලා කියන්නේ උතෙන්දී මේ අර ශබ්ද රසයත් උතෙන්දී මූලික නෝනේ දෙක නේ. ශබ්ද රසය වගේම ඝන පිහිටවීම. ඝන පිහිටවීම කියන්නේ නේ අපි ටිකක් ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ෆ්‍රීකවන්සි එක අපේ කටින් මේ මුවින් පිහිටන යම්කිසි වචනයක තියෙන ෆ්‍රීකවන්සි එක නැත්නම් සංඛ්‍යාතය අපේ මනුෂ්‍ය ශරීරයකට බලපෑමක් කරන්න පුළුවන් ඕනම දෙයකට බලපෑමක් කරන්න පුළුවන් නේ. අපි යంత్ర මන්ත්‍ර ගුරුගම් කියලා කියන්නේ ওই කාරණාවලටම නේ. අපිට අර හොඳට මේකක් ගමුකෝ අපි සරලම එක. ඔව්. දැන් ආටානාටිය සූත්‍රය ගන්නකො. දැන් ආටානාටිය සූත්‍රය තනිකරම කියන්නේ මේ යක්කු ගැනනේ කතා කරන්නේ. දැන් ඒකේ කතා කරනකොට ඒකේ පැහැදිලිවම શબ્ද රසෙන් තියෙන ආටානාටා පරකුසිනාටා නාට පුරියා පරකුසිතනාටා ආටානාටියා රක්ඛා. එතකොට එතන තනිකරම තියෙන ඝන පිහිටවල. ආටානාටි සූත්‍රය ගත්තම ආටානාටි සූත්‍රයේ තියෙන ඝන පිහිටවල. ඉතින් ඔය මධ්‍යම රාත්‍රියේ යක්කෝවා යක්කිනීවා යක්කපෝතකෝවා යක්ක මහා මන්තෝවා යක්ක පාරිසජ්ජෝවා යක්ක පචාරෝවා කියලා කත් කියනකොට ඒ එක්කගෙම ඝන පිහිටවලදී. නිසා මේක මේ එසේ මෙසේ එකක් නෙමෙයි. හොඳට භාවිතා කරොත් දෙපැත්තම කැපෙන කඩුවක්. අදටත් විවිධ දිනයක යහපතට අයහපතට දෙකටම පාවිච්චි කරන්නේ ඔන්න ඔය ඝන පිහිටපු වචනම තමයි. ඒ දෙමළම තමයි අද දවසේත් භාවිතා වෙන්නේ. අපි මේ කාරණේ ගැනම මේ අපි කතා කරමින් සිටපු කාරණේ පිළිබඳව තව වැඩිදුර විස්තර කතා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. අද අන්ධහැරෙන් පළමු විරාමය ලබා ගැනීමෙන් අනතුරුව.
දුක රැඳී පිනිබිඳසේ අස්තීර මේ මනුසත් භවේ හිත් පුරා පින් වඩන ඔබට ආරාධනා. පොද්දේ සපත්වන්න එවන්තියක් මට ගන්න අමාරුයි. ඇත්තටම ආර්ථික ප්‍රශ්න ගොඩකින් තමයි ජීවත් වුනේ දරු දෙන්නත් එක්ක. ඉතින් බොහොම කලක් ඉන්නේ නෑනේ. තම හිතේ කන්දක් ගිනි තිබියදී අන් හිතක ගිනි නිවන හිත් පහළ ඔබේ සිත උතුම් වූත් සුන්දර වූත් හිතක්මයි. මම පින් වෙනවා මේකේ දරුවාගේ හිනාවක් අලුත් හිනාවක් ගත්තට ඒගොල්ලන්ට හැමෝටම බොහොම පින් සිද්ධ වෙනවා. අපිට මේ ලබා දුන්න බඩු මල්ල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. දැන් සමානකට මාසෙක විතර අපිට ඇති වෙනවා දෙන්නේනේ. මග හැරුණු මිනිසත්කමට උතුම් සත්කාරය රැගෙන යන ගමනේ සවිය සරිකල ඔබට මෙත් සදහම් විකාශයේ උත්තමාචාර්ය සරණක් අවැසි තැනට පිළිසරණක් වන්නට පින් පුරන ඔබේ හිතත් සමග සෑම බදාදා දිනකම රාත්‍රී 8 සිට 9 වනතෙක් උතුම් සත්කාරයෙන් අප සූදානම්. ශාකෞෂධ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ට බොහෝ ගැටලු තියෙනවා. සෙංගමාලේදී මේ පාවිච්චි කරන තාමත් සුවිශේෂී ඖෂධයක් තමයි හීම්බෝවිට් එක කියන්නේ. වෛද්‍යතුමී ඒ වගේම තමයි අපිට බහුලව දකින්න තියෙන රෝගී තත්ත්වයක් මේ පීනස කියන රෝගී තත්ත්වය. පීනස් වර්ග ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි 18ක් තියෙනවා. මේකෙන් ටිකක් දාලා උදේ හිස් බඩ බොන්න දුන්නොත් මේක සමහරක් විට මාසයක් දෙකක් එක දිගට අපි මේක බොන්න දුන්නොත් කිසිම අගුණයක් නැහැ. නිරෝගී දිවියකට මාවත කියන සුවර්ණ වෛද්‍ය සාකච්ඡාවෙන් අපි හැමදාමත්ම ඔබට වැදගත් කරුණු කාරණා තමයි කතා බහ කරන්නේ. හිරොද සුවසේ නිදන මහරෑ නොනිතර නගරවල ඔබ මොබ ඇවිදමින් අතිශය ජනාකීර්ණ නගර තුළ සිය දෛනික කටයුතු සඳහා කාර්ය බහුල වී සිටි මනුෂ්‍ය වර්ගයාට ස්වකීය නිවෙස්වල කොටු වී සිටින්නට සිදුවෙනු ඇතැයි කිසිවෙකු කිසි ලෙසක නොසිතන්නට ඇති. සුභාදම් මාතාවට නිරන්තරයෙන් රිදවමින් ආත්මාර්ථයේ ගිලී සිටි මිනිසුන්ට පෙරලා ස්වභාව ධර්මය මේ තරම් දරුණු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇතැයිද කිසිවෙකු නොදැන සිටින්නට ඇති. මමය මාගේය කියා කිසිවක් නොමැති බව නොතේරෙන හිස් මිනිසුන් නිසා පරාර්ථය සිය වෘත්තිය කරගත් අහිංසක මිනිසුන් අදත් නිදන නගරවල නොනිදා නිහඬවම සේවයේ නිරත වන්නේ තම ජීවිතයේද තම සමීපතමයන්ගේ ජීවිතවලත් වටිනාකම පරදුවට තබාගෙනයි. කිලෙනුන් සඳහා කරන උපස්ථානය තමන් වහන්සේට කරන උපස්ථානයට සමාන වන්නේය. විලසින් පරාර්ථකාමීත්වය දේශනා කළ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ සරණ ගිය මුළු ජාතියක පනනල රැකගන්න අසීමිත වෙහෙසක් දරන ආදරණීය සොවිරුවනි අප රැස් කළ කුසල ධර්මයෝ ඔබව ආරක්ෂා කරත්වා. නිවැරදි ධර්මය සංනිවේදනය කිරීම මූලික අභිප්‍රාය කොටගත් මෙත් සදහම් විකාශය අප අභිප්‍රායන් සඵල කරගනුවස් අපගේ සමාජජාල අවකාශය තව තවත් පුළුල් කළ වගයි. ඒ අනුව මෙත් සදහම් විකාශයේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ඇතුළත් කොට මෙත් සදහම් දේශනා නමින් නවතම YouTube චැනලයක් ආරම්භ කළ වගයි. නිවැරදි ධර්මයේ සරණ යන්නට ඔබත් මෙත් සදහම් දේශනා YouTube චැනලය වෙත පිවිසෙන්න.
ගමු විරාමයෙන් අනතුරු නැවතත් ඔබ එකතු වෙන්නේ අඳුරයත් සමගින් අපි කතා බහ කරමින් හිටියේ මේ ඝන පිහිටුවීම කියන කාරණේ සම්බන්ධයෙන් අපිට තාමදෝද මේ විග්‍රහයක් ලබා දුන්න අපේ ශ්‍රීමාල් මහත්තයා මේ අපේ සමාවෙන් අපේ කැලුම් මහත්තයා අපිට මේ ඉතාමත් හොඳ අර්ථ විවරණයක් ලබා දුන්නා. දැන් ඔබතුමන්ගෙන් දැනගන්න කැමති ප්‍රේමචන්ද්‍ර මහත්තයෝ මේ ඔබතුමන් මේ වස් කවිය සහ සෙත් කවිය කියන කාරණේට මුල පුරපු හින්දා ඔබතුමන්ගෙනුත් දැනගන්න කැමති මේ කාරණේත් මම කියලා මින්නම්කෝ. ඒකට එන්න විශ්වවිද්‍යාලයේ මට පෙර වසරක හිටපු අපේ ආදී විද්‍යාර්ථියෙක් අපේ සහෝදරයෙක් පරීක්ෂණයක් කරනවා. ඔහු පිරිත ගැන තමයි හොයන්නේ. පිරිත් වර්ග ගැන තමයි. නැත්තම් මේ පිරිතේදී වෙනව බලය කියන්නේ මොකක්ද? පිරිතකින් යම්කිසි සිතක් ශාන්තියක් වෙනවායි කියන කාරණේ මොකක්ද? කියන එක ගැන තමයි ඔවුන් පරීක්ෂණ කරන්නේ. ඔහුගේ අවසන් වසරේ මේ රිසර්ච් එකේ නැත්තම් ඔහුගේ පරීක්ෂණය බවට පත් වෙන්නේ මෙන්න මේ කාරණේමයි. නිබන්ධනය ඔහු ලියන්නේ ඔය කාරණේමයි. ඔහු විවිධ පිරිත් වර්ග අරගෙන හොඳට මේ පිරිත් උච්චාරණය කිරීමේ හැකියාව තිබෙන්නා වූ ලංකාවේ ප්‍රවීණ විදිහට මේ අපේ ගායනාව කියන්නේ අපේ ගාථා ශ්ලෝක කියන්න පුළුවන් විදිහේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කිහිප නමකුත් තෝරා බේරා ගනිමින් උන්වහන්සේලාට කියලා විවිධ පිරිත් පැන් කාලයක් තියලා වතුර බෝතල් තමයි උපහාවිච්චි කරේ. මේවා තියලා ඔහු මේ පිරිත් දේශනා කරනවා. කීප වරක් සමහරක් විට 100 වාරයක් 108 වාරයක් ඔය අපි සංඛ්‍යා ටිකකුත් දාගෙන තියෙනවානේ. ඔන්න ඔය විදිහට ඔහු මේ පිරිත් දේශනාවන් සිදු කරනවා. ජය පිරිත පාවිච්චි කරනවා. අපේ තුන් සූත්‍රය පාවිච්චි කරනවා. පස්සේ මේ වගේ අණු එකින් එක සම්බන්ධ වෙලා තියෙන විදිහ ඔහු අන්වීක්ෂකේ නිරීක්ෂණය කරනකොට එකකට එකක් වෙනත් හැඩතල එහෙනම් සාමාන්‍ය වතුරට එහා ගියපු අණු අණුක විදිහට තමයි සම්බන්ධ වෙලා තිබුණේ. පස්සේ මේකෙන් නිගමනය කරනවා මේ යම් කිසි බලපෑමක් විශාල බලපෑමක් මේ වතුරට එහෙනම් අපි පිරිත් පැන් කියලා අපි පානය කරන දෙයට පිරිත හරහා වෙනවාය. ඒ කියන්නේ මේ අර ලඝු ගුරු අක්ෂර භාවිතා කරලා ඝන පිහිටවීම කියන කාරණය පිරිත් හැදිලා තියෙන්නේ ඔය විදිහටනේ. මේ ඝන පිහිටවන ආකාරයකටමනේ සදක්ෂාන්තියක් වෙන විදිහට ඒ විදිහ බලයක් තිබෙනවා කියලා ඔහු පස්සෙන් පහු හොයා ගන්නවා. ඔබතුමන් ඔය කියමු කාන්ට මමත් අපි සම්බන්ධයක් ලබා ගමු. මේ පිරිත තුල තිබෙන්නේ අර සෙත් කවියක් කියනා වගේම ලඝු ගුරු අක්ෂර සංයෝග කරලා හදාගත්ත මේ ඝන පිහිටවීමක්මයි නේද? පිරිත දැන් ආරම්භලෝකින් අවුරුදු 2500 ගණක් තිස්සේ මේ පිරිත පවතිනවා. මේ ඕනම දෙයක් පවතිනද ගොඩනැගිල්ල පවතින නම් අත්විවරම හරියට තියෙන්න ඕනේ. මේ බෞද්ධ දර්ශනයේ අත්විවරම හොඳට තියෙනවා. ඒක අපේ සතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවුරුදු 5000ක් පවතිනවා කියලා අපි අතරේ විශ්වාසයක් තියෙනවානේ. දැන් 2500ක් ගණක් ගෙවිලා තියෙනවා. ඒකත් මේ පිරිත් වල ඔය අපි කතා කරපු විදිහේ බලයක් තිබෙන නිසා තමයි ඒ පිරිත අදත් නොනැසී ඒ විදිහටම පවතින්නේ. එහෙම නැත්නම් මේක බොරුවක් නම් මේකේ ඔය කියන තරම් බලයක් නැත්නම් මේක පවතින විදිහක් නැහැ. අදත් පිරිත පවතින්නේ මේ ඒකේ තියෙන බලය නිසා, ඒකේ තියෙන සත්‍ය නිසා. ඒ ඝන පිසිට වීම අපි මඟදී කවුරුත් කරලා නෙමෙයි. ඒ පිරිත් දේශනා කරනකොටම ඒ ඝන පිසිට වෙලා තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පිරිතෙන් හුඟක් දුරට දැන් අපි දන්නවා බෞද්ධ වශයෙන් අපි ගත්තොත් ගොඩක් ලෙඩ දුක් සනීප කරගන්න මිනිසුන්ගේ කරදර ව්‍යාධි වලට විපත් වලට අපේ බෞද්ධ සාහිත්‍යයෙන් බැලුවොත් මේ විශාලා මහනුවර තුන්බිය දුරු කරන්න පිරිත් දේශනා කරලා වෙන ප්‍රතිකාර තිබිලා නැහැ එදා. ඒ අනුව මේ පිරිතේ තියෙන බලය අසීමිතයි අප්‍රමාණයි. අපිට කියන්න බෑ ඒක. මෙච්චරයි කියලා මේ බලය. දැන් සමහර අය කියනවා මේ පිරිත් නූලක් බැඳලාම අතේ ඕක තුන්වරුවයි බලය තියෙන්නේ කියලා. පිරිත් නූලේ බලය තුන්වරුව නෙමෙයි. තමන් විශ්වාස කරන තාක්කල් තමන් ළඟ ඒක තියෙන තාක්කල් ඒකේ බලය තියෙනවා. ඒක දැන් අද බැඳලා උදේට කරලා දැම්මොත් ඒකේ බලය නෑ එතනින් ඉවර කරන්න පුළුවන්. ඒක තමන්ගේ සිතනේ. ඔව්. සිත මුල් කරගෙන තමයි හැමදේම පවතින්නේ. ඒ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලි පිරිත පිළිමදව මම හිතන්නේ හොඳ විග්‍රහයක් අපේ කැලුම් සර් මුලින්ම කළා. ආරම්භයේදීම දුන්නා.
අනිවාර්යයෙන්. ඊවන පොත් වහන්සේගේ බණවර 4යි තියෙන්නේ. එක බණවරකට අකුරු 42000යි තියෙන්නේ. එක බණවරකට 42000ක් තියෙනවා. එතකොට මේ බණවර 4 තුල 42000ව 4. එහෙමයි තියෙන්නේ. පැහැදිලි මොනතරම්නම් බලයක් මොනතරම්නම් අපේ භාෂාව මොනතරම්නම් පොහොසත්නේ ඒ කාරණා ගැන හොයලා බලනකොට අපි ඉතිහාසය හොයලා බලනකොට මොනතරම්නම් පොහොසත් භාෂාවක්ද අපි පාවිච්චි කරන්නේ අද දවස් වෙනකොට මේ වර්තමාන කාලේ වඳ භාෂාවක් බවට පත් වෙලා තියෙනවා ඒ වඳ භාෂාවක් බවට පත් වෙන්නට ඉඩ නොදී අපි මේක රැකගන්න උත්සාහ කරනවා මොකද ටිකෙන් ටික අපෙන් ඈත් වෙන භාෂාවක් බවට අපිව පත් කරගෙන අපිත් අද වෙනකොට දවසට වචන 100ක් කතා කරොත් එහෙම 200ක් කතා කරොත් එහෙම මේකේ ඉංග්‍රීසි කැලි කීයක් තියෙනවද කියලා අපිටත් හොයාගෙන යන්න වෙන කාලයක තමයි අපි ඉන්නේ කුමාරි මහත්මිය අපි ඔන්න කවියෙන් පටන් අරගෙන ගියා පිරිත් පැත්තරත් පිරිත් සජ්ජායන ගැනත් කතා කරා අපේ මේ ඝන පිහිටුවීම ගැනත් කතා කරා එහෙනම් මට පොඩ්ඩක් හිතුණා මේ ටිකක් වෙන පැත්තකට එන්න ඕනේ කියලා දැන් මෙත් සදහම් විකාශය ගැන බොහෝ දෙනෙක් දන්නවා අපිත් එක්ක බොහෝ දෙනෙක් රැඳිලා ඉන්නවා මෙත් සදහම් විකාශය අපේ උතුම් සත්කාර වැඩසටහන තියෙනවා අපි මේ වැඩසටහන කරන්නේ මේ වගේ ඊටමද व्यसनකාරී කාලයක පීඩාවට පත් වෙලා ඉන්න අපේ අහිංසක මිනිස්සුන්ට අපි උදව් උපකාර කරන එක. එතකොට අපි විදේශගතව ඉන්න ලංකාවේ ජීවත් වෙන අපේ බොහෝ හිතවතුන් අපිට විවිධ විදිහේ පරිත්‍යාගයන් කරන අපි ඒවා ඒ විදිහට අරගෙන ගිහිල්ලා අපේ හිතවතුන්ට දීලා ඔවුන්ට මේ කාලේ මේ සුව පහසුවෙන් ජීවත් වෙන උදව් උපකාර කරනවා. කැමති කවියක් දැනගන්න. ඔතෙන් තමයි දැන් මේ ටිකෙන් ටික එන්න හැදුවේ. උතුම් සත්කාරය ගැන අපේ වැඩසටහනෙන් අපි මේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජීවිත කතාව සුබවාදී තැනක් යහපත් තැනක් බවට පත් කරන්න අපේ ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ නායකත්වයේ මැද්දේ මේ ගන්න උත්සාහය ගැන ඔබතුමීගෙන් කවියකින්ම දැනගන්න කැමතියි. ඊට පස්සේ අපි කතාවට එනවා. ගලිගමු ඥානදීප කරුතරේ මහ සමිඳුනි පාද පද්ම නමස්කාර කරනට මට පුළුවනි මෙත් සිසිලෙන් දහම් කෙතට රස අසන් සනුවා පුරලා ඒ පල අපි නෙලා ගනිමු අපි දොතටෙන් උදුරලා දුක් කරදර බාධක යන මහරල්ලක පැටලිලා කොරෝනා නම් දුර්භික්ෂය මුළු ලෝකෙට පැටවිලා නැති බැරිකම උඩ යනකොට ඇති ඇකි අය පැමිණෙති නැති බැරි උන් වෙනුවෙන් තම යුතුයකම් මිටු කර දෙති මෙත් සිසිලෙන් මෙත් නරණින් සදහම් රස ගෙනෙන්නේ සෙනසුරාදර අටටම ඒ විසිතුරු පෙනෙන්නේ රන් මිනි මුතු ගජ මුතු නම් මෙතරදී නිරතුරු පරයයි ඔයාලාට ගෙන එවන්නේ ගුවනින් අපි අඬරයයි කැලුම් කිබිඳ ළඟ ඉන්නවා මුනි වෙත රැකගෙන ප්‍රේම චන්ද්‍ර බකන් නිලයි මොනවද ඇදගෙන මන්තිරි කොළුවත් තින්නවා එබිකම් කරමින තාන තනා තන තම් දෙන තානෙන මොකක් කියන්නේද කියලා මට වැටහෙන්නේ ටිකක් හුටපටයක් පටලලන් ඉන්නේ රටක් වටින මහ මෙහෙයක් ඉටු කර දෙන්නේ සම්පත් මෙති ඇතුළු සැමට අපි සිරි දෙන්නේ ශ්‍රී ලංකා දීපය පමණක් නොව නැති ලෝකයේ අපේ රටේ රටවැසියන් සිටිනව මුළු ලෝකයේ රස කවි නද විඳ විඳ සිටිනව රස බැඳ බැඳ රස කවි නද විඳ විඳ සිටිනව පද බැඳ බැඳ ඥානදීප මාහිමි සඳ
ගලිගමුවේ අපේ මෙත් සිසිලෙන් ආගේවි මුළු රටටම සැපේ ටීවී channel එකෙන් ගෙන එන අඳුරය දැන් බැලුවම පවතින කල් හරියට නම් දුරය අරඹන්නට අපි මෙතනදි විරිදු වලින් පොරය බැලුවොත් හිම මේ මොහොතේදි ඒකට කරදරය කොයි කවුරුත් දරන් ඉන්නේ හරියට මහ බරය ඒ බරනම් අයියන්ගේ මහ මෙරමෙන් බරය පින්නා කරුණා දයා දුන්නොවදන් රසතියා කැලුම් කිවිඳු මෙහි එනවා රසගත හස් ගය ගයා රසගත හස් ගය ගයා දොයි බබා බයි බබා අන්ධහැරයෙන් මුළු ලෝකම නලවන්නන් අද තියා නලවන්නම් අද තියා අයියලා සහනක් කළා නංගිලා සහ මල්ලිලා පිටරට පසු වෙනවලු අර රට හිඳි රස බල බලා රට හිඳි රස බල බලා ජන දිවියයි ජන කවියයි අද දවසේදී මෑයයි ඒ පිළිබඳ වැඩි තොරතුරු කැලුම් සර් කියයි හේනේ පැලේ පැල් රැක රැක කිව්ලන්සන සීපත පානසිනා අතරින් නම නංවමි කරමෙහි නද නංවමි කරමෙහි නද ජන කවියයි ජවනිනියයි අරගෙන කවි ගොතන යන්ත්‍ර මන්ත්‍ර තියන වං අර රස කර කර කියන යන්ත්‍ර මන්ත්‍ර අරගෙන අර තාලයටම ගයන ඉන්නවා අර යක දොරන් අරගෙන මෙහි එන්න දෙන්න දෙනෝ දෙන නා දෙන දෙනෝ ප්‍රේම චන්ද්‍ර බලං ගොඩින් ඔහොන් ඔහෙන් වරෝ ඉන්ද්‍රදිගේ උඩුගොවනේ සිටින යකා ඉන්ද්‍රදිගෙන් බැසවර සෝනියන් යකා එන්න ඕන යකෙන් මෙහෙට නොකා අපි නිකන් ඉන්නේ නෑනේ යකෝ වරෙන් යක් මකා ආයිබෝ වේවා රෝගදුරු වේවා ගලකඩ මුදුන් වේවා යස මහ බඹු ආයිබෝ මුළු මැදිරි පරිශ්‍රයම නිකන් ඒකාලෝක වෙලා ගියා වගේ දෙයක් වුණා. අපිටත් හොඳ ආශිර්වාදයක් සිතක් ශාන්තියක් වුණා කියලා අපේ හිතේ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය දිකරට තුන් දෙනාට බොහෝම පිං. එච්චරයි අපිට දෙන්න තියෙන්නේ. ස්තුති කියනට වඩා බොහෝ පිං කියන එක හරිව සාධාරණයි වටිනවා කියලා අපි හිතුවේ. අපි විශ්වාස කරනවා. මොකද අපි එකතු වෙලා මේ කරන වැඩ කටයුත්ත දැන් මේ කුමාරි මහත්මිය අපේ උතුම් සත්කාරය ගැන ඔබතුමේ මතක් කරපින්ද මේ කවියකින්ව අපේ මේ මෙත්කාර මණ්ඩලෙ මේ ඉස්සරහ කැමරාව ශිල්පීන් එක්ක අපේ නිෂ්පාදකතුමා ඇතුළු අපේ මේ ප්‍රධාන පාලක මැදිරියේ ඉන්න මේ හිතවතුන් හැම කෙනෙක්ම දිවා රෑ නොබලා අපේ ලංකාවේ ජීවත් වෙන අහිංසක අසරණ මිනිස්සුන්ගේ මේ හෙට දවස සූපත් කරන්න වෙහෙස මහන්සි වෙනවා. මේ සියලුම වැඩ කටයුතු සිදු කරන අතර වාරයේදී ඔවුන් ගම් නියම් ගම් වලට ඉතා දුර බැහැරට ගිහිල්ලා විවිධ පරිත්‍යාග අරන් ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් සේවාව කරනවා. හේතුව කොරෝනා වසනත් එක්ක උද්ගත වෙලා තියෙන හරිම අපහසු කාලයක්නේ. ඒ කාලේදී ඔවුන්ගේ දවස සූපත් කරන්න ඔවුන් වෙහෙස මහන්සි වෙනවා. ඉතින් එතනින් පටන් ගත්ත කතාව කවිය ගියපු දුරක්. අර කිව්වත් වගේ මේ අපේ කලුම් මහත්තයා බලන්න ඕනේ දෙවනි වෙන්නේ. භාෂාවට මේ දෙවනි වෙන්නේ වගේ තවත් කෙනෙක් එක්ක කතා කරන්න ගියපුවාම කවියට දෙවනි වෙන්නේ නැහැ. අපි දැන් ඕම කතාව තුන් දෙනාත් එක්කම කරපු හින්දා කවියකුත් අපි තාමත් අපුරුට අහපු හින්දාම යමුකෝ ටිකක් විතර අපේ මන්ත්‍රීතුමාගේ පැත්තට ටිකක් විතර ඔන්න නිශ්ශබ්ද වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා. නිශ්ශබ්ද වෙලා බලාගෙන ඉන්නතෝ වෙන මොනවා කරන්නද මාත් ඒකම තමයි කරේ. හේතුව කවියට හපන් තුන් දෙනෙක් ඉන්නකොට හරි අපුරුට කවිය කියනකොට හිටිවන කවිය කියනකොට අහන් ඉන්නව ඇරෙන්න ඒ අපුරත්ව විඳිනවා හැරෙන්න අපි නම් මොනවා කරන්නද නේ? ඒ නිසා හොඳයි. අපි කැමති දැනගන්න චනරු දැන්
ඕනම මේ කවියක් කියන්න අපි භාෂාවෙන් පොහොසත් ජාතියක්නේ. අපිට මේ අපි මේ සහලින් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් තිබුණු ජාතියක්. ඒ වගේම ඒ වගේ පෝෂණීය පසක් තිබෙන ජාතියක් අපි. වෙන රටවල නැති දේවල් මේවා. ඒ වගේම බසෙන් පෝෂත් ජාතියක්. මේ බසෙන් පෝෂත් ජාතියක් අද රෝ ටිකක් විතර බසෙන් ඈත් වෙලා යන කාලයකට ඉන්නේ. ඒ પરම්පරාවම නියෝජනය කරන තරුණයෙක් විදිහට බස හරි හැටියට දැනගෙන ජීවත් වෙන එක කොයිතරම්නම් වැදගත්ද? ඒ කවියක් හදන්න, ගීතයක් ලියන්න බස හරියට දැනගෙන ජීවත් වෙන වටිනවා. මහනෙල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය එකට එක කියමය හොඳට නරකට දෙකට කටමය. මේ කවි හරඹේ යනකොට වචන ටිකක් හරි ලස්සනට ගලපලා මෙතන නිකන් සටනක් කටින් මුඛයෙන් අර එදා මහින්ද හාමුදුරුව කරපු කවි හරඹේ යුද්ධ කලා වගේ පන්හිඳෙන් මෙතුමිය ඇතුළු මේ දෙපළ කරපු හරඹේ බලන් හිටපු මට හිතුනේ ඒ කවිය. මහනෙල් සුවඳමය මහනෙල් මල සුවඳය සපතයි. ඒකට කුඩමසු පිළිගඳයි. එකට එක කියමේ හොඳට නරකට දෙකට කටමේ. මේ හොඳ කියන්නත් නරක කියන්නත් දෙකටම මේ කට තමයි අපි උපයෝගී කරගන්නේ. එතකොට මෙතුමා කියපු සෙත් කවිය, වස් කවිය මේ දෙකටම කට භාවිතා කරන්නේ නේද? එතකොට අපි මේ මෙත් ටීවී හරහා මුළු ලෝකෙටම හැම වෙලේම ඔබේ නාලිකාවෙන් කරන්නේ සෙත් කවියක්මයි. රට පුරා ඉන්න භික්ෂූන් වහන්සේලා වැඩම කරවල මේ වගේ ඒ ඇතැම් වෙලා බොහෝ වෙලාවට තවත් වෙලාවක මේ වගේ సౌందර්යය නිවසට කොටු වෙලා ඉන්න සමයක යම් තාක් දුරට නිදහස් වුණත් මේ කවිය හරහා මේ సౌందර්යය හරහා සරස්වතිය ගෙදරට අරන් යන්න ඔයාලට පුළුවන්. ඉතින් අර කලින් කිව්වනේ රසාත්මකම් වාක්‍යයන් කාව්‍යයන්. එතකොට මේ වැකිය හරි ලස්සනට භාවිතා කරලා ජන හදවත් සනසන්න මේ අයට පුළුවන්. ඉතින් මට මතකයි අපේ යටියන්තොට කිවිඳිය බලංගොඩ කවිය අපේ පැත්තේ ගහනවා මේ වෙසක් පොසොන් කාලේට ලොකු පොසොන් කූඩු රාජ්‍ය වෙසක් කූඩු රාජ්‍ය. ඒකට දකුණු ආසියාවේ දැවැන්තම කූඩුවක් නිර්මාණය වෙන ඒ පැත්ත. ඒකට දවස් 7 පුරාවට ඒ පැත්තේ ඉන්න ආසයි. මොකද කූඩුව බලන්නේ මේ කවිය අහන්නේ. ඒකට සෙනගත් ඇවිල්ලා කූඩුවට ආධාර කරනවා. එයාලට සෙත් කවියක් අහගන්න. එතකොට මේ හරි ලස්සනට හරි අපූර්වට එවලේ ගලපලා කවියකින් සංග්‍රහ කරනවා. අර තේපැන් සංග්‍රහයට වැඩිය ඒ සංග්‍රහය හරි උතුම්. ඔයාලගේ උතුම් සත්කාර වගේ. ඉතින් මේ තරුණ හදවතට කවිය ගොඩක් සමීප විය යුතුයි. මොකද මේ මෙත් ටීවී හරහා ලෝකෙටම ඔගොල්ලෝ බෙදන්නේ බුදුන් වහන්සේගේ ධර්මය. බුදුන් වහන්සේ බෝසත් අවදිය තමයි අපිට මේකට සමාන කරන්න පුළුවන්. මොකද මම හිතන විදිහටයි අපි මුලදී කතා කළා මේ ප්‍රේමය ගැන, පෙම් හසුන් ගැන. ලෝකේ හොඳම ප්‍රේම වෘතාන්තය නැත්තම් ප්‍රේමය පිළිබඳව කියවිච්ච ගීතය නැත්තම් කවිය නරසිංහ ගාථා. චක්ක වරංකිත රත්න සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒ සහිතෝ ඉහ පිතා නරසිංහෝ. අද කියන්නේ කොහොමද? අද ප්‍රේමවන්තය දාලා ගියොත් ප්‍රේමවන්තිය දාලා ගියොත් අපේ කාලේ කියන්නේ එකපාර පිහිය කරන් අයින්න. හැබැයි බුදුන් වහන්සේ දා ගීගේ හැර යද්දී යශෝදරාව කිව්වේ මේ විදිහට. තමන්ගේ දරුවට තාත්තව හඳුන්වලා දුන්නේ මේ විදිහට. එතකොට ඒ නිසයි මම කිව්වේ හරි ලස්සනට ගීතයකින් ලස්සනට කාව්‍ය අනුසාරයෙන් තමන්ගේ රාහුල කුමාරයාට තාත්තව පෙන්වලා දෙනවා. ඒ නිසා ලෝකේ හොඳම ප්‍රේම වෘතාන්තයත් එක්ක බැඳිච්ච කවිය ගීතය කලාව අන්න ඒකයි. එයයි මේ අඳුරේ ලෝකෙනම කියන්නේ. බොහොම බරසාර කතාවකින් තමයි ඔබ අවසන් කරේ ඔබගේ කතාව. ඒ නිසා අනේ මට හරි ලෝභයි මේ කාරණේ කියන්න. හේතුව තමයි අද දවසට අපිට සමාප්තිය සම්පූර්ණ කරන්නත් කාලය උදා වෙලා. පැයක් ගිහිල්ලා.
හෝරා කාලයක් අපිට හොරා අපෙන් පැහැරගෙන දිනවා. ඒ නිසා අද දවසට අපිට සමුගන්නන අවසරයි. හරියම අකමැත්තෙන් කියන කාරණයක් මේක මේ තාමත වින්දනීය හෝරා කාලයට අපිට සමු දෙන්න සිදු වෙලා තිනවා, කාලය උදා වෙලා තිනවා කියන කාරණේ. ඒ හින්දා මොන්න අපේ නිෂ්පාදකතුමා තීරණය කළා තිනවා ඔබට බොහෝමත්ම සුබදායි පණිවිඩයක් ලබා දෙන්න. ඒ තමයි මේ ඊ타මත්ම ගෞරවනීය පිරිස සම්බන්ධ කරගැනීම මේ ඊ타මත්ම වින්දනීය පිරිස සම්බන්ධ කරගැනීමෙන් තවත් ප්‍රදර්ශනයක් ඔබට ලබා දෙන්නට අපේ නිෂ්පාදකතුමා ඒ හින්දාව තීරණය කළා තියෙනවා. එහෙනම් කැලුම් මහත්තයෝ ඔබේ බස ගැන අපි දැනගන්න තව තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඔබේ කවිය ගැන දැනගන්න ඔබෙන් කවි රස විඳින්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔබෙන් තව තවත් ඒ වගේ ඊටාමත් වැදගත් කරුණු දැනගන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම අපේ චැනලෙන් තරුණයෙක් විදිහට මොන වගේ හැඟීමක්ද දැනීමක්ද තියෙන්නේ අපේ බස ගැන අපේ කවිය ගැන කියලා දැනගන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ හිතේ ඒ විදිහටම අපි සංගවා ගන්නෙමින් තවත් සතියකින් එළියට ඇදලා ගන්න බලාපොරොත්තුවක් අපේ හිතවල තියෙන. ඒ හින්දා අවසරයි ඔබේ නිවසෙන් සමුගෙන යන්නට අද දවසේදී සතියකින් හමු වෙනවා අපි ආයමත් සැරයක් මේ පිරිසත් එක්කම අපේ කවිය ගැන කතා කරන බලාපොරොත්තුවකින්. අවසරයි නම් ඔබේ නිවසෙන් සමුගන්නට අඳුරෙන් ප්‍රාර්ථනා කරන ඔබට සුවදායි දවසක්.